hari පේනවා ඇහෙනවා දෙකම වෙනවනේ. පේන්නේ නැතුව ගියොත් හරි ඇහෙන්නේ නැතුව ගියොත් හරි කියන්න. එක්කෝ මේ අන්මියුට් කරලා ඔය මයික් එක ඔන් කරලා කතා කරලා කියන්න නැත්නම් chat එකක් තියෙනවා chat එක කියලා එකක් තියෙනවනේ ඔගේ. ඒකට මෙසේජ් එකක් දාන්න. හරි. ඇහෙන්නේ නැතුව හරි පේන්නේ නැතුව හරි ගියොත්. එතකොට දැන් මොකද්ද විෂය? ICT තමයි විෂය. ICT තමයි විෂය. හරි. දැන් මොකද්ද මේ ICT කියලා කියන්නේ? ඔය කලින් මේ විෂය ඉගෙනගෙන නැහැ. දැන් පළවෙනි වතාව තමයි ඉගෙන ගන්න යන්නේ. දැන් ඇත්තටම ඔයගොල්ලන්ට වාසනාවක් තියෙනවා මේක ඉගෙන ගන්න. මොකද නේ ඉස්සර කාලේ මේ විෂය 6 වසරේ ඉඳන් 9 වසර වෙනකන් තිබ්බේ නැහැ. එතකොට 10 වසරටයි 11 වසරටයි තමයි තිබ්බේ. ඒකත් තෝරගන්න තිබ්බේ. දැන් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගන්න දාලා තියෙනවා. ඒකින්ද ඔයගොල්ලන්ට 6 වසරේ ඉඳන් දැන් 9 වසර වෙනකන් යනකම්ම මේක ඉගෙන ගද්දි මේක හොඳට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට මේක පුළුවන් වෙන ඉඳ ඊට පස්සේ 10 වසරටයි 11 වසරටයි මේක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. හරි. ඒකේ වාසනාව ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඒකට ඊළඟට මේ ICT කියන එක මේ විෂය තමයි ඔයගොල්ලොන්ගේ විෂයන් වලින් වැදගත්ම විෂය සහ ඔයගොල්ලෝ හරියටම හොඳටම ඉගෙන ගන්න ඕන විෂය. හරි. දැන් ඔය අම්මලා තාත්තලා හැම වෙලේම කියනෝනේ ගණන් හරියට ඉගෙන ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න හරියට කියලා. අන්න ඒ වගේම දැන් ඒවත් එක්කම හරියට ඉගෙන ගන්න ඕන විෂයක් තමයි මේ. නේ? එතකොට විෂයන් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට. ওই විෂයන් ගොඩෙන් හරියටම ඉගෙන ගන්න ඕන විෂයන් තියෙනවනේ. ඒ කියන්නේ ජොබ් එකකට යද්දි ඔයගොල්ලෝ ලොකු වෙලා ජොබ් එකකට යද්දි කවදා හරි හරියටම ඉගෙනගෙන තියෙන්න ඕන හොඳ හොඳට ලකුණු අරගෙන රිසල්ට්ස් තියෙන්න ඕන විෂයන් තියෙනවා මොනවද? ගණිත, ඉංග්‍රීසි වගේ විෂයන්. අන්න ඒ වගේම ඒ තරමටම වටින විෂයක් තමයි මේක. මේකත් ඔයගොල්ලෝ ලොකු වෙලා කවදා ජොබ් එකකට යද්දි මේ විෂයත් ඔයගොල්ලන් බලන්න. එකක් ඔයගොල්ලන් ලකුණු තියෙන්නත් ඕනේ. අනිත් එක ඔයගොල්ලන්ට මේක පුළුවන් වෙන්නත් ඕනේ වැඩ කරන්න. හරි. දැන් ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් වැඩක් නැහැ නේ. ඉංග්‍රීසි වලට ලකුණු තිබ්බත් වැඩක් නැහැ. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් කවදා හරි ලොකු වුණා. අන්න ඒ වගේ තමයි දැන් මේ ICT වලට ලකුණු තියෙන්න ඕනේ. ඒ වුණාට ලකුණු තිබ්බට වැඩක් නැහැ. ඔයගොල්ලන්ට මේක කරන්න බැරි. අන්න ඒක නිසා මේක ගැන ගණිත ඉංග්‍රීසි වගේම වැඩිම අවධානය දාලා ඉගෙන ගන්න ඕන විෂයක්.
හරි. එතකොට දැන් මම ඔයගලන්ට උගන්වනවා. දැන් ඒගොල්ලන්ට ඉස්කෝලේ නේ ඉස්කෝල ගැන විශ්වාසය තබලා ඔහේ ඉන්න බා දැන් මොකද දැන් මේ ඉස්කෝල කවදා පටන් ගන්නයිද උගන්වද්දි කොහොම උගන්වයිද කවුරු උගන්වයිද මොනවා උගන්වයිද කියලා ඒක ගැන හරියටම කියන්න බෑ. ඒක නිසා මේක තමයි අවස්ථාව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. මේ උගන්න වෙලාවේ තියෙනවා දැන් නීති රීති ටිකක් තියෙනවා ඒ ටික පිළිපදින්න. ඒතකොට තමයි හරියට ඉගෙන ගන්න. හරි. දැන් මම අද ඉඳන් මේ ක්ලාස් එක රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා වෙලා ඉදිරියට අලුතෙන් එන ඔයගොල්ලෝගේ යාළුවන්ට ඒ රෙකෝඩින් ටික දෙනවා. නැත්තම් මගදී ආවම එකපාරට තේරෙන්නේ නැතු වෙනවා. උගන්නපු රෙකෝඩින් ටික දෙනවා ඒගොල්ලන්ට. එතකොට පළවෙනි එක තමයි මේ උගන්නන එක හරියට ආගෙන ඉන්න ඕනේ. හරි සම්පූර්ණ අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. මොකද ඕගොල්ලෝ දැන් ඔන්ලයින් ඉගෙන ගන්න. ඔන්ලයින් ඉගෙනගෙන හින්දා නේ නිකන් මේ හතර වටේ ඇවිදින්න ඒව තියාගන්න එපා. හරි හතර වටේ ඇවිදින්න එපා. ඊට පස්සේ තව මොන හරි ළඟ කන්න බොන්න තියාගත්තට ඒක ප්‍රශ්නයක් නැහැ. හරි මම ඔය වැඩි දැඩි නීති දාන්නේ නැහැ. ඒක තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හතර වටේ ඇවිදින්න ඒව තියාගන්න එපා. එක තැනක ඉන්න ඕනේ. පටන් ගත්ත ලේන ඉවරනවම එක තැනක ඉන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. එක තැනක අවශ්‍ය දේවල් ළඟට ගෙනල්ලා තියාගන්න ඕනේ. හරි. ඊළඟට මේක ෆෝන් එකෙන් නම් බලන්නේ ලැප් එකෙන් නම් මේ Zoom එකේ මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ. වෙන ඇප් වලට වෙන ඇප්ලිකේෂන් වලට ගේම් වලට ඒවට මේවට යන්න බෑ. අනිකර මේකේ විතරයි ඉන්න ඕනේ. හරි මේකේ විතරයි ඉන්න ඕනේ. නැත්තම් දැන් මම මේ කියනේව පිළිපදින්න නැති එකේ ප්‍රතිවිපාක මොනවාද? මේවා හරියට පිළිපැදලා මේවා හරියට කරේ නැත්තම් මොකද වෙන්නේ? එන්නේ ඇවිල්ලා දැන් ඕගොල්ලෝ දන්නවා දැන් මේ කොරෝනා ඇවිල්ලා ඇඳිරි නීතිය දැම්මා. කොරෝනා ඇවිල්ලා ඇඳිරි නීතිය දාපු නිසා මිනිස්සුන්ට මොකද උනේ? ගෙදර ඉන්න උනානේ කාලයක් දැන් නැහැ. අර මුල් කාලේ වලන මතකයිනේ ගෙදරට වෙලා ඉන්නේ උනානේ ඇඳිරි නීතිය දාපු ඉන්නේ. හරි. ඒකට ඇඳිරි නීතිය දැම්මයින් පස්සේ නේද ඔයගොල්ලෝ ඉතින් අම්මලා තාත්තලා කණ්ඩ බොණ්ඩ ගෙනල්ලා දුන්නා. දැන් ඔයගොල්ලෝ කවදාද ලොකුනා මේ වගේ සිද්ධියක් වුණා කියලා හිතන්නේ. එතකොට ඕගොල්ලෝ තමයි එතකොට ලොකු මිනිස්සු. එතකොට ඕගොල්ලන්ට කවුරු කණ්ඩ බොණ්ඩ කියලා දෙන්නේ නැහැ. ඕගොල්ලන්ට සිද්ධ වෙනවා සල්ලි වියදම් කරලා ඒව කරගෙන. සල්ලි වියදම් කරන්න සල්ලි තියෙන්න ඕනේ. සල්ලි තියෙන්න නම් මොකද කරන්නේ? සල්ලි හම්බෙන්න නම් ඉතින් හරි හාමන් ජොබ් එකක් කරන්න. හරි හාමන් ජොබ් එකක් තියෙන්න ඕනේ. ඇඳිරි නීතියක් දැම්මත් සල්ලි හම්බෙන විදිහේ ජොබ් එකක් තියෙන්න ඕනේ. ගෙදරට වෙලා හිටියත් සල්ලි ගෙවනවා වගේ හොඳ ජොබ් එකකට යන්න ඕනේ. නැත්තම් ඉතින් නොකා නොබී තමයි ඉඳලා. මේ වගේ අවස්ථාවක් ආවොත් නේ. හරි. එතකොට ඒකේ බරපතලකම ඔයගොල්ලෝ දැන් තේරෙන්නේ නැහැ. ඔයාලට කවදාද ගම තේරෙන්නේ. හරි. මුලංගේ දෙමව්පියෝ ළඟ ඉන්න කට්ටිය නැතුව ගිහලා ඔයගොල්ලෝ කවදාරි ඔයගොල්ලන්ට තනියෙන් වැඩ කරගන්න වෙනවා. දැන් ඉඳන් මේ ගැන හිතන්න වෙනවා. හරි. නැත්තම් මේ වියදම් කරලා මේ පන්ති ෆීස් ගෙවාගෙන මේ බස් අතරමඟ බස් වලට වියදම් කරගෙන ඉස්කෝලේ පොත්පත් වලට වියදම් කරගෙන මේ ඉගෙන ගන්න එක කිසි දේරුමක් නැහැ. මේක හරියට කරගන්න නැත්නම් හොඳම වැඩේ තමයි දැන් ඉඳන්ම ඉගෙන ගන්න එක නතර කරලා දාන්නේ. ක්ලාස් යන්නේ නැතුව වියදම් කරන්නේ. ඒක තමයි වියදමේ ප්‍රයෝජනයක් තියෙන්නේ. හරි දැන් එකාතකින් බැලුවම මේකත් නිකන් බිස්නස් එකක් වගේ තමයි. ඕගොල්ලෝ කරන්නේ. ඇයි? දැන් ඕගොල්ලෝ දැකලා දෙනවා කඩවල් වල මිනිස්සු අර ලොරි වලට සල්ලි දීලා ඒගොල්ලෝ බඩු ගන්නවනේ. කඩේ කට්ටිය කඩේ මුදලාලි බඩු අරන් තියාගෙන වෙලා අපිට බඩු විකුණනවා ඊට වඩා වැඩි ගන්නකට නේ. එතකොට අර ලොරි වලින් බඩු දාන අයට ඒගොල්ලෝ කඩේ මුදලාලි වියදම් කරන සල්ලි එයාට පාඩුවක් වෙන්නේ නැහැ නේ. ඇයි ඊට වඩා ප්‍රයෝජනයක් යායකින් ගන්නවා. ඊට වඩා ප්‍රයෝජනයක් යායකින් ගන්නවා.
එයා පාඩුවක් කරගන්නේ නැහැ. හරි. දැන් මේ අද විතරයි මේවා කියන්නේ ඉස්සරහට විග්ගන්නන්න ගත්තන් පස්සේ මේවා කිය වගේ වෙන්නේ නැහැ. දැන් එතකොට මේ ඒ වගේ දැන් ඔයගොල්ලෝ අර කඩේ මුදලාලියා ලොරි එක්කෙනාට සල්ලි දීලා බඩු ටික අරන් අපිට වැඩි ගාණට විකුණලා ප්‍රයෝජනයක් ගන්නවා. අන්න ඒ වගේ දැන් ඔයගොල්ලොත් වියදම් කරනවා ක්ලාස් ෆීස් නේ. දැන් මට වගේම තව සර්ලට ඔය හැමෝටම ක්ලාස් ෆීස් ගිය වගේව ඊට පස්සේ පොත්පත් වලට සල්ලි වියදම් කර කර වියදම් කරනවා. දැන් වියදම් කරලා කඩේ මුදලාලි වියදම් කරනවා වගේම ඕගොල්ලෝගේ සැලැස්මක් තියෙන්න ඕනේ. ඒකෙන් ලාභ ප්‍රයෝජනයක් ගන්න. දැන් ඕගොල්ලන්ගේ ලාභ ප්‍රයෝජනය ගන්න එක තියෙන්නේ අද නෙමෙයි. තව කාලයකට පස්සේ තමයි ඔක ලාභ ප්‍රයෝජනය ගන්න. දැම්ම නෙමෙයි. හරි. ඒකනේ දැන් ඔය ලොකු ඔයගොල්ලෝ අයියලා කරලා ජොබ් කරන්න ගියාම ඉගෙන ගන්න එක නතර කරනවානේ. ඉගෙන ගන්න එක නතර කරන්න ඕනේ. ඒකේ ලාභ ප්‍රයෝජනේ තියෙන්නේ කාලයකට පස්සේ. නේ. තාවකාලිකව ඕගොල්ලෝ නිකන් විනෝදයෙන් ඉන්න කන්න එකෙන් ඉන්න ඉගෙන ගන්න එක නතර කරොත් එහෙම ඒක ඉතින් ඊට පස්සේ එක තැන පල්ලෙන්න වෙන්නේ. ඉගෙන ගන්න එක එක දිගට කරන්න. ඔබ ඕලෙවල් කරායින් පස්සේ ඒ ලෙවල් කරායින් පස්සේ ජොබ් එකක් කරන කාලයකටත් පාර්ට් ටයිම් ඉගෙන ගන්න. එතකොට තමයි ඒකේ ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොත් කරන්නේ නිකන් මේ බිස්නස් එකක් වගේ වැඩක් තමයි මේ 6 වසරින් නම් මේ ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒකේ හරි බලපෑම, හරි ප්‍රයෝජනය. හරි ප්‍රයෝජනේ ඔයගොල්ලෝ හරි ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ කඩේ මුදලාලි වැඩි ගානකට බරු ටී විකුණලා ගන්න ප්‍රයෝජනය වගේ තමයි. හරියට ඉගෙනගෙන ඒ ඉගෙන ගත්ත ටිකෙන් කොහේ හරි හොඳ තැනකට ගිහිල්ලා ඒකේ ලාභය ඔයගොල්ලෝ ගන්නවා. ඒකේ ලාභය ගන්නවා කියන්නේ ඔයගොල්ලෝ හොඳ පඩියක් ගන්න, හොඳ සැලරි එකක් ගන්න ජොබ් එකකට යන්න පුළුවන්. හරි ඉස්සර කාලේ නම් කියන පොල් ඉගෙන ගත්තේ නැත්නම් පොල් කඩන්න තමයි වෙන්නේ. ඉගෙන ගත්තේ නැත්නම් පොල් කඩන්න තමයි වෙන්නේ කියලා කියනවා. නේ යන්නේ වගේ තමයි. එතකොට මේ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තයි කියලා බෑ ඉස්කෝලේ ගියයි කියලා ඔයගොල්ලන්ට ජොබ් එකක් කරන්න යන්න බෑ. ඉස්කෝලේ ගියා කියලා ජොබ් දෙන්නේ නැහැ. හොඳට විභාග පාස් වෙන්න ඕන ජොබ් ගන්න. හරියට ඉගෙන ගන්න ඕන ජොබ් ගන්න. ඉස්කෝලේ ගියා කියලා ජොබ් දෙන්නේ නැහැ කවුරු. හරි? ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියා කිව්වා කියලා ඒ ලෙවල් කරා කිව්වා කියලා ජොබ් දෙන්නේ නැහැ. පාස් වෙන්න ඕන. ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕන. මේ IT පුළුවන් වෙන්න. මේ දේවල් පුළුවන් වෙන්න. පුළුවන් අයට දැන දෙනවා. ඒ වගේ යාළුවට පුළුවන් වෙලා ඔයාට බැරි වුණොත් ඒ ඔයාලා යාළුවට තමයි ජොබ් එක හම්බෙන්නේ. ඔයාට ජොබ් එක නැතු වෙනවා. ඔයාට නිකන් හිස් අතින් ගෙදර ඉන්න. දැන් තේරෙනවා ඔයගොල්ලන්ට මම තේරෙන විදිහට මම ඔය තේරුම් කරලා දුන්නා. ඔකේ බරපතලකම ඔයගොල්ලන්ට O level A level කරාදී තව ටිකක් තේරෙයි. ඊට පස්සේ ඔක් කරන්න ගියාම හොඳටම තේරෙයි. ඒක නිසා මේක උගන්නන මොහොතේදී 100% අවධානය මේක අහන් ඉන්න ඕනේ. බලාගෙන ඉන්න ඕනේ, අහගෙන ඉන්න ඕනේ. ඔය දෙක 100% කරන්න. දැන් 100% මේක බලාගෙන ඉන්නවා කියන හතර වටේ බලන්න බෑ. කොහෙවත් යන්නත් බෑ. 100% මේකම බලන් ඉන්නවා. 100% මේක අහගෙන ඉන්නවා කියන්නේ වෙන කවුරුත් කියනවා අහන්න බෑ. අඩුම ගානේ අම්මා කියනවත් අහන්න බෑ. අම්මත් එක්ක කියවන්න අරක මේක අම්මා අදාළ නෑ මේකට මේ වෙලාවෙදී. මං කියන එක විතරයි අහන් ඉන්නේ. හරි. එතකොට දැන් මම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහද්දි බැරි වුණොත් එහෙම ඕගොල්ලන්මයි අමාරු වෙන්නේ. ඒකින්ද හරියට අහන්න. හරිද? දැන් ඕගොල්ලන්ට මම මාසෙන් මාසෙට පොඩි පොඩි ප්‍රශ්න දෙනවා. නිකන් විභාග වගේ පොඩි පොඩි ඒවා දෙනවා. ඒවට හරියට කරන්න පුළුවන්. ඒකින්ද හරියට අහගෙන ඉන්න මේ. මම හොඳට උගන්වනවා ඕගොල්ලන්ට තේරෙන්න. හරි සරලව උගන්වනවා. ඔයගොල්ලෝ තාම ලොකු නෑ පොඩි නේ පොඩි විදිහට උගන්වනවා. හරි. එතකොට මේක අහන් ඉන්නවා. ඊළඟට දැන් පොතක් පෑනක් තියෙනවනේ අතේ. නේ? අර වර්ක් බුක් එකේ මොකද ලියන්න බෑ. ඒකේ තියෙන ඉස්කෝලේ පාවිච්චි. ඒකට අපි ලියන්නේ. ඉස්කෝලේ ගිහලා ඒක ලියන්න. දැන් තියෙනවා ලියන පොත. ලියන පොතයි පෑන් ටිකකුයි තියෙනවා. පාට පෑන් පාවිච්චි කරන්න ඕනේ. හරි. දැන් අද නැත්තු වලට කමන්නේ. ඊළඟ දවසේ ඉඳන් හරි පාට පෑන්. හරි. එතකොට පාවිච්චි කරන්න ඕනේ පාට පෑන්. නිල් පාට, කළු පාට, රතු පාට, කොළ පාට. හරි. ඒ වගේ පාට. කොළ පාට, රෝස පාට.
අන්න වගේ පාට පෑන් වලින් ලියන්න. හරි පාට පෑන් වලින් ලියන්න. හරි. ඔයගොල්ලෝ ගන්න ඕන CR පොතක තමයි ලියන්න. අද නැති වුණාට කමන්නේ. CR පොතක ලියන්න ඕන පාට පෑන් වලින් ලියන්න ඕන. දැන් මම මේ බෝඩ් එකේ ලියනවා ඔයගොල්ලන් ලියා ගන්න කියනවා. ඒවා ලෝභ නැතුව ලොකුවට ලියා ගන්න ඕනේ CR පොතේ. හරි. ලොකුවට ලියන්න ඕන. පාට පෑන් වලින් ලියන්න. හරි. පොත බැලුවම නිකන් චිත්‍රය වගේ පාට වලින් ලියන්න. දැන් මම මොකක් හරි කාරණාවක් ලියා ගන්න මම කියද්දි ලියන්න කියනවා. ලියද්දි මොකක් හරි තරු දාලා පාටට ලියන්න. දැන් චිත්‍ර පොත වගේ තියෙනවා. හරි ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒකින්ද නිකන් කම්මැලිකමට එකම පෑනෙන් ලියාගෙන යන්න බෑ. හරි. ලස්සනට පාට පෑනෙන් ලියන්න. මොකක් හරි විදියක් තියාගන්න. මාතෘකා ලියන්නේ මම මේ පාටේ. සටහන් ලියන්නේ මේ පාටේ. රූප සටහන් මොකක් හරි chart එකක් තියෙනවනම් ඒක ලියන්නේ මේ පාටේ. අන්න ඒ වගේ මොකක් හරි විදියක් හදාගන්න. කොහොම හරි පාට වලින් ලියලා තියෙනවා මම කවදාරි අර ඉන්ස්ටිටියුට් එකේ ක්ලාස් කරද්දි මම බලනවා කොහොමද ලිව්වේ කියලා. හරි දැන් මේ ටික දවසයිනේ මේ ඔන්ලයින් කරන්නේ. එතකොට එහෙම. ඊළඟ එක තමයි ඊළඟ එක දැන් ඔන්ලයින් කරද්දී නම් දැන් ඔයගොල්ලෝ ඔය මයික් එක ඔන් කරලා කතා කරන්න ලැජ්ජයි නම්මනම් තියෙනවා. පුළුවන් නම් මයික් එක ඔන් කරලා අහන්න. ඒ කියන්නේ තේරෙන්නේ නැතිව අහන්න ඕනේ මම. බොරුවට තේරෙනවා වගේ ඉන්න හොඳ නැහැ. ඒක තමයි ඊළඟ නීතිය. හරි. බොරුවට තේරෙනවා වගේ ඉන්න හොඳ නැහැ. හරි. ඒ කියන්නේ බොරුවට තේරෙනවා වගේ ඉන්න හොඳ නැහැ. දැන් අපි කොණ්ඩේ කපන්න ගිහිල්ලා ඉවර වෙලා බාබර්ට සල්ලි දීලානේ කොණ්ඩේ කපන්නේ. එතකොට එයා නිකන් මොකක් හරි නිකන් මෝඩ කට් එකක් කැපුවායින් පස්සේ මේක හරිද කියලා අහපුවාම අපි හරි කියන්නේ නැහැ නේ. අපි හරි කියන්නේ නැහැ. අපි අර මෝඩ කට් එක කපන් ඉන්නේ නැහැ නේ හරි කියලා. එතකොට අපිට ඕන විදිහට අපි කපා ගන්න. ඇයි අපි සල්ලි දීලානේ කපා ගන්න. අන්න ඒ වගේ දැන් ඔයගොල්ලෝ සල්ලි දීලාම ඉගෙන ගන්න. ඉගෙන ගද්දී තේරුම් නැති වුණත් බොරුවට තේරෙනවා වගේ ඉන්න හොඳ නැහැ. එයි සල්ලි දීලා ඉගෙන ගන්න ඉතින් ඔයගොල්ලෝමයි අමාරු වෙන්නේ. විභාගෙට ගියාම ලියා ගන්න බෑයි තේරුන්නේ නැහැ. තේරිච්ච නැති එක අහගන්නෙත් නැහැ. එක්කෝ බයට හරි ලැජ්ජාවට හරි එක්කෝ ඕමනාවක් නැතිකමට හරි ඔය කම්මැලිකමට හරි ඔහේ එහෙම ඉන්න බෑ. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහලා දැනගන්න ඕනේ. දැනගන්න දෙයක් හරි තියෙනවා නම් අහලා දැනගන්න ඕනේ. හරි මේකෙන් මයික් එක ඔන් කරලා අහන්න නැත්නම් chat එකේ මෙසේජ් එකක් දාන්න. අර ඉන්ස්ටිටියුට් එකේ ක්ලාස් එක ගන්න පටන් ගත්තම නම් ළඟ ඉන්න ඉඳලා අහලා දැනගන්න. හරි. ඒ ප්‍රශ්නේ අහද්දී ඒ ප්‍රශ්නේ මොන ප්‍රශ්නයක් වුණත් මම උත්තර දෙනවා. ඒ ප්‍රශ්න අහන්න බය වෙන්න ඕනේ. බය නැතුව අහන්න. ප්‍රශ්නේ අහුව කියලා බයින්නේ කරන්න යවුත් ගන්නෑ. ප්‍රශ්නේ මොකක් වුණත් ඒකට උත්තර දෙන්න. තේරුන්නේ නැහැ කිව්වොත් ආයෙ කියලා දෙන්න. හරි. බයින්නේ ඇවිල්ලා ගෙදර වැඩ කරේ නැත්නම් තමයි බයි. පොතේ නෝට් ලස්සනට ලියලා තිබ්බේ නැත්නම් තමයි බයි. ඕවට තමයි බයි. වෙන දේවල් වල බයින්නේ නැහැ. ඒකින්ද කතා කරලා ඒවා කරගන්න ඕනේ. හරි. හරි. එතකොට දැන් ඕගොල්ලෝගේ විෂය තමයි ICT. හරිද? ICT තමයි විෂය. දැන් ICT කියන්නේ information ICT කියන අකුරු තුනේ තේරුම information communication මේ communication කියන්නේ ඔයගොල්ලෝ අර මේ රීලෝඩ් දාන්න යන communication නෙමෙයි. හරි. information communication technology. හරි. සිංහලෙන් කිව්වොත් තොරතුරු sannivedana තාක්ෂණය
දැන් ඕගොල්ලන්ට මම ක්ලාස් එක කරන්නේ පැයයි කරන්නේ. දැන් 6 වසරෙන් වැඩි වෙලා කරන්න ඕනේ නැහැ. 6 වසරට පැයයි කරනවා. හරි 6 වසරට පැයයි කරනවා. ඔයගොල්ලෝ දැන් 7 වසරට එද්දි පැය එකමාරක් කරනවා. පැය එකමාරක්. 8 වසරටත් එද්දි ඒත් පැය එකමාරක් වගේ කරනවා. හරි 9 වසරට වගේ වෙද්දි ඔන්න පැය දෙකක් අන්න එහෙම වැඩි කර පොඩ පොඩ තමයි වැඩි කරන්නේ. හරි ඒ ලෙවල් වලදී පැය දෙකමාරක් තුනක්. එහෙම තමයි වැඩි කරන්නේ. දැන් ඔයගොල්ලන්ට දැනට කරන්නේ මම පැයයි. හරි. ඒතකොට ඒ පැය ඉන්න බැරි කමක් නැහැ නේ අර කියපු විදිහට ඒ පැය හරියට අහන් ඉන්න ඕන. දඟලන්න එක නලියන්න නැතුව හරියට අහන් ඉන්න. ඒ පැය. එතකොට මේ ඉස්සල්ලාම අපි බලන්නේ මේ විෂය. දැන් ඔයගොල්ලෝ මේ අලුත් විෂයක් ඉන්න මේ විෂය මොකක්ද කියලා බලන්න බෑනේ. ඔයගොල්ලෝ ගණිතය නම් පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා, ඉංග්‍රීසි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. හරි. දැන් මේක අලුත්. එතකොට තොරතුරු sannivedana තාක්ෂණය. හරි. තොරතුරු sannivedana තාක්ෂණය. හරි. එතකොට මොකද්ද මේ තොරතුරු sannivedana තාක්ෂණය? හරි. ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො දැන්. මේක ලියා ගන්න. පළවෙනි පිටුව පිරෙන්න ලොකුවට මේක ලියා ගන්න. ICT Information Communication Technology සිංහල තේරුම තමයි තොරතුරු sannivedana තාක්ෂණය. මේ විෂය නම ගණිතය වගේ මේ විෂය නම තමයි මේක. මේක ලියා ගන්න. ලොකුවට ලියා ගන්න ඕන. මම කිව්වනේ දැන් කරන්න ඕන විදිය. මේක ඉස්සෙල්ලා ලියා ගන්න ඕන.
හරිනේ ලියාගත්තනේ. හරි. දැන් ලියාගත්තේ නැද්ද? ලියාගත්තේ නැද්ද? ලියලා ඉවරයි? මගුවා. චුට්ටක් ඉන්න. හා. ලොකුවට ලියා ගන්න ඕනේ. මම තව විනාඩියක් දෙන්න. හරි. හා. මේ අකුරු තේරෙන්නේ නැත්නම් අහන්න ඕන. මෙයා තියෙන ICT. information කියන්නේ INFORMATION. communication කියන්නේ COMMUNICATION. technology කියන්නේ TECHNOLOGY. හරි. information කියන එකේ තේරුම තොරතුරු. communication කියන එකේ තේරුම sannivedana. technology කියන එකේ තේරුම තාක්ෂණ. මේ තාම අපි මේ පාඩමක් නෙමෙයි කරන්නේ මේ විෂය නම තාම. ගණිතය maths කියන්නේ ගණිතය. ඒ වගේ ICT කියන්නේ තොරතුරු sannivedana තාක්ෂණ. එතකොට හරි. එතකොට දැන් මේ තොරතුරු sannivedana තාක්ෂණය කියන්නේ මොකද්ද? වචනෙන් වචනේ බලමු වචනෙන් වචන. තොරතුරු කියන්නේ මොකද්ද? තොරතුරු කියන්නේ මේ හැම තැනම තියෙන තොරතුරු තමයි. දැන් කඩේකට ගියොත් අර බඩු මිල ගහලා තියෙන. මේ බඩු මිල කියන්නේ මොනවද? තොරතුරු. ඕගොල්ලන් ඉස්කෝලේ කාලසටහන ඕගොල්ලන්ට එවන. මොකද්ද? තොරතුරු. හරි. දැන් මම මේ උගන්වන්නෙත් මොනවද? තොරතුරු. තොරතුරු තමයි ගන්න. හැම තැනම බැලුවොත් තොරතුරු තමයි තියෙන්නේ. ඒතර මේ තොරතුරු නැතුව මේ ලෝකේ දුවන්න බෑනේ. ලෝකේ ජීවත් වෙන්න බෑ මේ තොරතුරු නැතුව. තොරතුරු නැතුව මේ රටක් පාලනය කරන්නත් බෑ. රටේ ජනාධිපති කට්ටිය ඒගොල්ලන්ට තොරතුරු නැතුව බෑ රටක් පාලනය. මිනිස්සුන්ට තොරතුරු නැතුව බෑ ජීවත් වෙන්න. එතකොට මේ මිනිස්සු හම්බ කරන්නේ තොරතුරු වලින් තමයි. තොරතුරු වලින් තමයි හම්බ කරන්නේ. එතකොට තොරතුරු නැතුව කිසිම ශේෂ්ත්‍රයක් කරන්න බෑ. දැන් වඩු කර්මාන්තය ගත්තත් ඒකට තොරතුරු ඕනේ. හරි. අඩි මෙතරකින් මෙතරක් කරන්න පුළුවන් මෙතරක ගාන මෙතරයි. ඔය ඔක්කොම තොරතුරු. හරි. දැන් තීන්ත වැඩ ගත්තොත් මේසන් වැඩ ගත්තොත් ඒවත් තොරතුරු. හරි. ගොඩනැගිල්ලක් හදනවා නම් එස්ටිමේට් කරනවා. මෙතර මේ ගොඩනැගිල්ල මේ ටික කරන්න මෙතර බඩු ඕනේ. වියදම මෙච්චරයි. හරි. අන්න ඒව එස්ටිමේට් කරනවා. අන්න එතකොට සිමෙන්ති වැඩක් කරන්න ගියා තොරතුරු. හරි. එතකොට අපි ඉගෙන ගන්න පැත්තට ආව තේ තොරතුරු. කඩේකට ගියා තේ තොරතුරු. හරි. ඔයගොල්ලන්ගේ බැංකුවට ගියොත් බැංකුවේ ඔයගොල්ලන්ගේ තොරතුරු තියෙනවා. ඔයගොල්ලෝ බැංකු පොතේ තොරතුරු තියෙනවා. අර කාඩ් එක ගහලා සල්ලි ගන්න ATM කාඩ් එක යවම තොරතුරු තියෙනවා. සල්ලි ගත්තම තොරතුරු තියෙන පොඩි බිලක් එනවා එළියට නේ රිසිප්ට් එකක් එන තොරතුරු. අනේ ඔක්කොම තොරතුරු. ඔක්කොම තොරතුරු. එතකොට දැන් ඔය බැංකුවට ගියාම ඔය අර කට්ටියක් ඉඳගෙන වැඩ කරන්නේ කම්පියුටර් වල. ඒගොල්ලන් තොරතුරු ඇතුළත් කරනවා. කම්පියුටරේට. ඇතුළත් කරනවා. ඒවා එහෙ මෙහෙ වෙනස් කරන්න පුළුවන්. ඔය ඔක්කොම තොරතුරුත් එක්ක තමයි හැමදේම එන්නේ. තොරතුරු. නේ. ඕගොල්ලොත් යාළුවෝ සෙට් වුණාම කතා කරන්නේ මොනවද? ඕපදූප. යාළුවෝ කට්ටිය එකතු වුණාම කතා කරන්නේ මොනවද? තොරතුරු. ඔය ඕපදූප කියන්නේ තොරතුරු. ඕපදූප කතා කරන්නේ තොරතුරු තමයි කතා කරන්නේ. ඒ කියන්නේ එක එක වෙන වෙන යාළුවන්ගේ විස්තර වෙන වෙන යාළුවොත් එක්ක කතා කරනවා. ඒ තොරතුරු. නේ? ඒ කියන්නේ ඕපදූප කතා කරන්නේ තොරතුරු. අනුන්ගේ විස්තර අනුන්ගේ තොරතුරු වෙන කට්ටියක් එක්ක කතා කරනවා. ඒ ඕපදූප. ඒතර ඒවට කියන්නේ තොරතුරු කියලා. ඒතර ඔය ඔක්කොම තොරතුරු. හරි? ඒතර තොරතුරු information තොරතුරු. sannivedana කියන්නේ sannivedana කියන්නේ මොකක්ද? sannivedana කියන්නේ යම් කිසි
තොරතුරු ටික තව කෙනෙක්ට ඒ විදිහටම ලැබෙන්න සලස්වන. තැනක ඉඳන් තව තැනකට යවනවා. ඒක තමයි sannivedana කියන්නේ. දැන් රූපවාහිනී සංස්ථාවේ ඉඳන් ඔය තියෙන දේවල් නිවුස් අනම්මනම් ඔක්කොම අපේ ටීවී එක දක්වා මොකද්ද වෙන්නේ? ඈ මොනවාද? චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ sannivedana කරනවා. ඕගොල්ලන්ගේ ටීචර්ස්ලා ඕගොල්ලන්ගේ ඔය දැන් මේ ටික කියන ඔන්ලයින් සියලු දේවල් sannivedana කරනවා. දැන් මාත් මේ මෙතන ඉඳන් ඕගොල්ලන්ට sannivedana කරනවා. මෙතන ඉඳන් ඔතනට එවනවා. තොරතුරුනේ. එතකොට ඔන්ලයින් පේපර් එවනවා. sannivedana. තව තැනක ඉඳන් ටීචර්ගේ තැන ඉඳන් ඕගොල්ලන්ගේ ගෙදරට වෙනකන් ඒ ටික එවනවා. යම් කිසි තැනක ඉඳන් තව තැනකට දේවල් යවනවා. ලැබෙන්න සලස්වනවා. ඒක තමයි sannivedana. දැන් ඔයගොල්ලෝ කෝල් කරනවා. කෝල් කරද්දිනේ කෝල් කරලා කාට හරි පණිවිඩයක් කියනවා. ඒ කියන්නේ ඔයා දන්න දේ තව කෙනෙක්ට ලැබෙන්න සලස්වනවා. sannivedana කරනවා. නේ? මෙසේජ් එකක් යවනවා කියන්නේ sannivedana. මෙතන ඉඳන් තව තැනකට යවනවා. හරි? එතකොට sannivedana කියන්නේ ඒක. එතකොට තාක්ෂණය කියන්නේ මොකද්ද? තාක්ෂණය කියන්නේ අන්න අර තොරතුරු ටික sannivedana කරන්න පාවිච්චි කරන ක්‍රමය. ක්‍රමය ඒක තමයි තාක්ෂණය කියන්නේ. තාක්ෂණය පාවිච්චි කරලා තමයි තොරතුරු sannivedana කරන්නේ. තාක්ෂණය පාවිච්චි කරලා තමයි තොරතුරු sannivedana කරන්නේ. හරි? දැන් මොකද්ද ශ්‍රී ලංකාවේ රජය විසින් නේ ලංකාවේ රජය විසින් වැඩට යන මිනිස්සුන්ට දැන් කොළඹ වැඩ කරන්නට එන මිනිස්සුන්ට කොළඹට එනවනේ වැඩ කරන්න රැකියාවල් කරන්න එන මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ගෙදර ඉඳන් එන්න මිනිස්සුන්ට ගෙදර ඉඳන් එන්න ක්‍රමයක් දීලා තිනවා ඒ තමයි කෝච්චිය. එතකොට කවුද එන්නේ? මිනිස්සු එන්නේ. හරි? මිනිස්සු එන්නේ. හරි? ඇයි එන්නේ? ගෙදර ඉඳන් කොළඹට එන්න ඕනේ රැකියාව කරන්න. හරි? මිනිස්සු ගෙදර ඉඳන් කොළඹට එන්න ඕනේ. ඒ එන්න පාවිච්චි කරන ක්‍රමය මොකද්ද? කෝච්චිය පාවිච්චි කරලා තමයි. කෝච්චිය තමයි ක්‍රමය. අන්න ඒ වගේ. දැන් මොකද්ද? තොරතුරු කිව්වනේ. අපි කිව්ව තොරතුරු කියලා දේවල් තියෙනවා. හැමතැනම තියෙන තොරතුරු. ඔන්න ඔය තොරතුරු sannivedana කරන්න. ඒ කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට යවන්න අපිට ක්‍රමයක් ඕන. ඔය ක්‍රමයට අපි කියනවා තාක්ෂණය කියලා. හරි? තාක්ෂණය නේ. දැන් මේ කාලෙන් කාලෙට එක එක තාක්ෂණ එනවා. ඒ කියන්නේ එක එක ක්‍රම එනවා. දැන් උදාහරණයක් විදියට ඉස්සර කාලේ මිනිස්සු අතර දුර ඒ කියන්නේ දුර පළාත්වල ඉන්න මිනිස්සුන්ට පාවිච්චි කරන්න ඒ කියන්නේ පණිවිඩය යවන්න තිබ්බ තාක්ෂණය මොකද්ද? කෝල් කරන තාක්ෂණය. ඊට පස්සේ එන්න මොනවාද අර ස්කයිප් කියලා જાතියකින් වීඩියෝ කෝල් ඒ තාක්ෂණය ක්‍රමය වෙනස් කරා. ඒ කියන්නේ අලුත් තාක්ෂණයක් ආවා. දැන් WhatsApp තියෙනවා. ඒ කියන්නේ දැන් මෙසේජ් කරලා WhatsApp හරහා කෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් ක්‍රමයක් ආවා. තාක්ෂණය වෙනස් වුණා. තාක්ෂණය වෙනස් වුණා. දැන් මොකද කරන්නේ මේ Zoom වලින් මම දැන් ඕගොල්ලන්ට උගන්වනවා. නේ? තවත් වැඩි දියුණු වුණා ක්‍රමය. ඒ කියන්නේ තාක්ෂණය අලුත් වුණා. එන්න තාක්ෂණය අලුත් වෙනවා. තාක්ෂණය කියන්නේ මොකද්ද? අර තොරතුරු sannivedana කරන්න පාවිච්චි කරන ක්‍රමය. තමයි කියන්නේ අපි තාක්ෂණය. හරි? එතකොට තරුවක් දාලා දැන් ලියා ගන්න. මම කියන එක තරුවක් දාලා ලියා ගන්න. ලියා ගන්න. තොරතුරු යනු හරි තරුවක් දාලා ලියා ගන්න ඕන තොරතුරු යනු
තොරතුරු යනු මිනිසුන් විසින් යාර ශිෂ්‍යත්වයේ වගේ හිමීට ලියන්න පුරුදු වෙලා බෑ. ඉක්මනට ලියන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. එහෙමයි කියලා අකුරු වල කෑලි හලහල පුරුටු බලි වගේ ලියන්නත් එපා. තොරතුරු යනු මිනිසුන් විසින් සියලුම වැඩ කටයුතු කිරීමට සියලුම වැඩ කටයුතු කිරීමේදී මිනිසුනොත් අහන්න තොරතුරු යනු මිනිසුන් විසින් සියලුම වැඩ කටයුතු කිරීමේදී සියලුම වැඩ කටයුතු කිරීමේදී එම දේවල් ගැන එම දේවල් ගැන භාවිතා කරන විස්තර වේ. භාවිතා කරන විස්තර වේ. ඊළඟ තරුව දාලා ලියා ගන්න. ඊළඟ තරුව sannivedana යනු sannivedana යනු sannivedana යනු මෙම තොරතුරු
මෙම තොරතුරු කෙනෙක් හෝ ස්ථානයක සිට කෙනෙක් හෝ ස්ථානයක සිට තවත් කෙනෙකුට හෝ ස්ථානයකට තවත් කෙනෙකුට හෝ ස්ථානයකට තවත් කෙනෙකුට හෝ ස්ථානයකට ලැබීමට සැලැස්වීමයි. ලැබීමට සැලැස්වීමයි. ඊළඟ තරුව දාලා ලියාගන්න. ඊළඟ තරුව තාක්ෂණය යනු එම තොරතුරු sannivedanaya කිරීමට එම තොරතුරු sannivedanaya කිරීමට එම තොරතුරු sannivedanaya කිරීමට භාවිතා කරන ක්‍රමයන් වේ.
භාවිතා කරන ක්‍රමයන් වේ. හරි. එතකොට අපි දැන් දන්නවා තොරතුරු කියන්නේ මොනවාද කියලා අදහසක් තියෙනවා ඕගොල්ලන්ට. sannivedanaya කියන්නේ මොනවාද කියලා අදහසක් තියෙනවා. තාක්ෂණය කියන්නේ මොන වගේ අදහසක්ද කියලා තියෙනවා. තොරතුරු sannivedana තාක්ෂණය. ඔන්න ඕක තමයි විෂය. හරි. එතකොට දැන් වරදවා පටලවා ගන්න එපා IT කියන්නේ කම්පියුටරේ කියලා. IT කියන්නේ කම්පියුටරේ ඇතුළත් තමයි යවුනේ. හැබැයි IT කියන්නේ කම්පියුටරේම නෙමෙයි. හරි ඒකින්ද පටලවා ගන්න එපා. දැන් ICT කියන්නේ මෙන්න මේ වගේ ලොකු පරාසයක් නම් මෙන්න මේ වගේ ලොකු දෙයක් නම් මේ විෂය ICT කියන විෂය මෙන්න මේ වගේ කොටුවක් නම් හරිද ICT කියන්නේ මෙන්න මේ වගේ කොටුවක් නම් මෙන්න මේ කොටුවේ බහුතරයක් කම්පියුටරේ තමයි. හැබැයි කම්පියුටරේම නෙමෙයි කම්පියුටරේට අදාළ නොවන දේවලුත් මේකේ තියෙනවා. මේ විෂය ඇතුලේ කම්පියුටරේට අදාළ නොවන දේවලුත් තියෙනවා. හරි. එතකොට කම්පියුටරේට මොකක්ද සිංහලෙන් කියන්නේ පරිගණකය. එතකොට මේ ICT වලට ICT කියන දෙයට තමයි අඩංගු වෙන්නේ කම්පියුටරේ. දැන් මේ අපි ICT කියන විෂය ඉගෙන ගනිද්දී අවුරුදු ගාණක් පුරාවට ඉස්සරහට ඉගෙන ගද්දී ICT වල වැඩිපුරම ඉගෙන ගන්න කම්පියුටරේ ආශ්‍රිත දේවල් තමයි. කම්පියුටරේ ඇතුලේ සහ කම්පියුටරේ භාවිතා කරන දේවල් තමයි ඉගෙන ගන්න. හැබැයි කම්පියුටරේට අදාළ නැති දේවලුත් යම් කිසි විදිහකට තියෙනවා මේ ICT ඇතුලේ. ඒකනේ මේකට ICT කියලා දාලා තියෙන්නේ. නැත්තම් මේ විෂයට කම්පියුටර් කියලාම දානවනේ කෙලින් නේ. කම්පියුටර් ටෙක්නොලොජි කියලා දාන්න තිබ්බා. පරිගණක තාක්ෂණය කියලා දාන්න නැතුව තොරතුරු sannivedana තාක්ෂණය කියලා දාලා තින්නේ ඒක. තොරතුරු සම්බන්ධව සමහර පරිගණකයට අදාළ නැති දේවල්. පරිගණකේ නැති භාවිතේ නැති දේවල් සමහර දේවල් ඉගෙන ගන්න. එතකොට ඒකෙදි මේ තොරතුරු sannivedana තාක්ෂණය කියන එකේදී පාවිච්චි කරන ප්‍රධානම තාක්ෂණය තමයි පරිගණකය කියන්නේ. ප්‍රධානම තාක්ෂණය තමයි පරිගණකය කියන එක. ඒක පරිගණකයේ සම්බන්ධව සහ පරිගණකයේ භාවිතය සම්බන්ධව බහුතරයක් අපි ඉගෙන ගන්නවා මේ විෂය. හරි. දැන් මේකත් මේ විදිහටම ලියාගන්න. මේකත් මේ විදිහටම ලියාගන්න.
සර් මේක ඇඳ ගන්නවද? හරිනේ ලියාගත්තා නේද? හරි. එතකොට ඊළඟට දැන් අපි දැන් පළවෙනි පාඩම පටන් ගන්න පුළුවන් දැන්. ඔන්න දැන් මේ தත්ත්වයට ඇවිල්ලා තියෙන ICT කියන එක ගැන ඔයගොල්ලන්ට දැනුමක් තියෙනවා. ICT කියන්නේ මොකක්ද කියන දැන් ලාවට තේරෙනවා ඔයගොල්ලෝ. එතකොට දැන් ඔන්න පටන් ගන්න පුළුවන්. ඔයගොල්ලන් පාඩම් 6ක් තියෙනවා 6 වසරට. ඒකෙන් පළවෙනි පාඩම පටන් ගන්න පුළුවන්. දැන් ඒකෙදි බලන්න ඔයගොල්ලන් අච්චුපොත මාර ලස්සනයි. හරි. ඔයගොල්ලොන්ගේ ටෙක්ස්ට් බුක් එක මාර ලස්සනයි. අච්චුපොත මාර ලස්සනට තියෙනවා. ඒකින්ද අච්චුපොත තමයි ඔයගොල්ලන්ගේ නෝට් එක. එහෙනම් පොතේ මම වැඩිපුර ලියවන්නේ නැහැ. මෙන්න මේ වගේ නිකන් අත්‍යවශ්‍යම දෙයක් ලියවුවොත් මිස පොතේ ලියවන්නේ නැහැ. අනික ඔයගොල්ලොන්ට අච්චු පොත විතරක් නෙමෙයි අච්චු පොතට අමතරව වර්ක් බුක් එකකුත් තියෙනවානේ. පොත් දෙකක් තියෙනවානේ ICT වල. එතකොට අච්චු පොතයි වර්ක් බුක් එකයි දෙකම තියෙනවා. අච්චු පොතයි වර්ක් බුක් එකට අමතරව මමත් තව පොතේ තව ලියන්න දෙන්නේ නැහැ. එතකොට පොත් තුනක් හරි. කීයටත් ඔයගොල්ලෝ පොත් පාඩම් කරන්නේ නැන්නේ. ඔයගොල්ලන් කම්මැලි කමට කොහොමද උත්තර එක පොතක් පාඩම් කරන්නේ නැති මිනිස්සු පොත් තුනක් පාඩම් කරයිද නේ? ඒකෙන්ද දැන් අච්චු පොතක් තියෙනවා වර්ක් බුක් එකකුත් තියෙනවා. ඔය දෙකට අමතරව තව මම මගේ පොතේ ලියවන්නේ නැහැ ගොඩක්. හරි. අච්චු පොතේ ලස්සනට තියෙන නෝට් එක. අච්චු පොත බලාගෙන ඉගෙන ගත්තා නාරි ඊට අමතරව අච්චු පොතේ නැති දෙයක් තිබ්බොත් තමයි මම දෙන අච්චු පොතේ තියෙන දේ මායි ලියලා වැඩක් නැහැ. එකම දේ දෙපාරක් තැන් දෙකක තියෙන අච්චු පොත තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධාන නෝට් එක. හරි. ඒතකොට ඒකේ තියෙන දේවල් තමයි ඉගෙන ගන්න යන්නේ. මම කියලා දෙන්න යන්නේ. හරි. දැන් ICT කියන දේ ගැන අද අවබෝධයක් ගත්තා අදහසක් ගත්තා මම කිව්වා ක්ලාස් එකේ ඉන්න ඕන විදිය කරන්න ඕන දේවල් හරි ඉස්සරහට මේ විෂය ඉගෙන ගන්න ඕන විදිය අය ඉගෙන ගන්න ඕන කියලා මම කියලා දුන්නාද ගොඩක් වෙලා ඒකන කියලා දුන්නා හරි ඊට පස්සේ ICT ගැන චොට්ටක් බැලුවා මොකද්ද මේ විෂය මොකද්ද මේ ICT කියන්නේ කියලා තමයි බැලුවා හරි ඒකට ඊළඟ දවසේ පළවෙනි පාඩම පටන් ගන්නවා
හරි අර CR පොත ඒ විදිහට පාට පෑන් එක ලස්සනට මම දෙන චූටි ටීවල් ටික ලියා ගන්න තියෙන්නේ මම කිව්වා දැන් ගොඩක් ලියන්න දෙන්නේ නැහැ. අච්චු පොතේ තමයි තියෙන්නේ ඔයගලන්ට පාඩම් කරන්න දෙන්නේ. හරි. එතකොට ඔයගලන්ගේ පළවෙනි පාඩමේ හරි පළවෙනි පාඩමේ පළවෙනි පිටු දෙක තුන කියවගෙන ලැස්තිලා ඊළඟ දවසේ එන්න ඕනේ. එතකොට ලබන බ්‍රහස්පතින්දා 2:00 ක්ලාස් එක තියෙනවා. යාළුවෝ ඉන්නවනම් ඉක්මනට සම්බන්ධ වෙන්න කියන්න. හරිද? ඒගොල්ලෝ වෙනුවෙන් තමයි අලුතෙන් ආවිත් આવොත් කියලා තමයි මම මේ රෙකෝඩ් කරන්නේ. රෙකෝඩ් කරලා අලුතෙන් આવොත් ඒගොල්ලන්ට මේව දෙන්න. මුල් ටික අල්ලගෙන. හරියන අදට පන්ති ඉවරයි. හරි God bless.